समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං ිතං ජේතවනං විසංග නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මා විඤ්ඤාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති නගොත්තේන ධනේන වාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. මාතෘකාව හැටියට සඳහන් කළ තිබෙන්නේ මරණාසන්න මොහොතේ සිත සකසා ගැනීම පිළිබඳව. ඒ අනුව පින්නතුන් ඊට ගැලපෙන සූත්‍ර දේශනාවක් අපි තෝරා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ සඳහන් වන අනාථ පිණ්ඩිකෝවාද සූත්‍ර දේශනාව. අනාථ පිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ජීවිතේ මරණාසන්න මොහොතේ දුන්නු අවවාද නැත්නම් දහම් අවවාද සඳහන් වෙන සූත්‍රය තමයි අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය කියලා කියන්නේ. එතකොට පින්වත්නි මරණාසන්න මොහොතේ ඒ හිත සකස් කර ගැනීමට නම් ඊට පෙර ඇතුව එහෙම නැත්නම් ශක්තිය තියෙන කාලේ පුළුවන් කාලේ ස්වාමින් වහන්සේලා ඇසුරු කරලා දහම ඇසුරු කරලා බුදුරජාන් වහන්සේට ආදරය ඇතුව කටයුතු කරපු කෙනෙක් බවට පින්නතුනිපත් වෙන්නට ඕනේ. ජීවිතයේ අවසාන කාලේ අපි කවුරුවත් අසරණ වෙනව දකින්න බුදුහාමුදුරුවෝ කොතනකවත් කැමති වුණේ නැහැ. සමහරු කියන කතා තමයි හාමුදුරුවනේ මොන පිංකම් කළත් වැඩක් නැහැනේ මරණකොට මේ මතක් වුණේ නැත්තම් අපරාධනේ කියලා. පින්නතුනි එහෙම හිතාගෙන කවදාවත් පිංකම් කරන්න එපා. මරණාසන්න මොහොතේ මේ පිංකම් මතක් වුණත් එකයි නොවුණත් එකයි. ඒ වෙලාවේ කරන පිංකම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන්න ඕනේ. මේක ප්‍රසිද්ධ සූත්‍රයක් පින්නතුන්ට මතක ඇති සෝතානුදත කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. භාගතුන් වහන්සේ ඒකට බොහොම ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද මහණෙනි මේ ලෝකේ මිනිස්සු පිංකම් කළාට පිංකම් කරන්න සැකයක් හිතේ තියාගෙන. මොකක්ද ඒ සැකේ? කවුද දන්නේ මරණකොට අපිට මේ පිංකම් මතක් වේද නැද්ද කියලා. අන්න හොඳ උත්තරයක් තියෙනවා. මොකද්ද? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ සමහරව ඉන්නවා සුතා හොඳට බණ අහනවා. දතා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා නිතර බණ කතා කරනවා. මනසානුපෙක්කිතා අහන බණ නුවණින් මෙනෙහි කරනවා. හැබැයි කොච්චර බණ ඇහුවත් ධාරණය කරගත්තත් අවසාන මොහොතේ කියන්නේ මරණාසන්න මොහොත වෙනකොට ඔය අහපු එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. අසීයෙන් සිහි මුලා වෙලා පින්නතුනි මරණයටපත් වෙනවා. එතකොට එබඳු කෙනෙක් කොහෙද පින්නතුනි ගිහිල්ලා උපදින්නේ? අන්‍යතර දේවනිකායක. අන්‍යතර දේවනිකාවල් කියලා කියන්නේ
වස්සවලාක දෙවියෝ ඉන්නේ. ඒ කියන්නේ දෙවියන් කැමති වැස්සට විතරයි. වැස්සෙහි මැලී ගලී වාසය කරන දෙවියන්ට කියන වස්සවලාක දෙවියෝ කියලා. සීතලෙහි මැලී ගලී වාසය කරන දෙවියන්ට කියනවා සීතවලාක දෙවියෝ කියලා. රස්නේටම ආසා කරන දෙවියන්ට කියන උන්නවලාක දෙවියෝ. එතකොට මේ අන්‍යතර දේවනිකායවල්. මෙහි උපදින්නේ කවුද? මනුස්ස ලෝකෙදී පින් කරගත්තු බනහපු එහෙත් ජීවිතයේ අවසාන කාලේ එක බණපදයක්වත් මතක් නොවිච්ච අය. දැන් පින්නතුනි රැකවරණේ සැලසෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වදාලා මහණෙනි ටික දවසක් ටික කලක් යනකොට ඒ දෙවියන්ටම පින්නතුනි ධර්මය අවබෝධ වෙනවා. එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමි තත්වයටපත් වෙනවා. ඔන්න මනුස්ස ලෝකෙදී බණහන එකේ තියෙන පළවෙනි ආරක්ෂාව. දෙක දෙවෙනිය සුතා හොඳට බණහනවා. ධාරණය කරගන්නව, නිතර බණ කතා කරනව, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි මරණාසන්න මොහොත වෙනකොට එක බණපදයක්වත් මතක් වෙන්නේ නැහැ. 80න් සීමුලා වෙලා මරණයටපත් වෙන්නේ. එතකොට මේතනත්තත් උපදින්නේ එක්ක වස්සවලාක දෙවියෙක්, සීතවලාක දෙවියෙක්, උන්නවලාක දෙවියෙක් මේ ආදී වශයෙන් උපදිනවා. දෙවෙනියට කොහොමද පින්නතුන් ආරක්ෂාව සැලසෙන්නේ? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි මාසෙකට එක වතාවක් පොය දවසට දිවි ලෝක දෙවියන් සුධර්මා කියන දිවි සභාවට එකතු වෙනවා. එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි සාකච්ඡා කරනවා. කවුද දෙවියන් එකතු වෙලා. අන්නේ දෙවියන් සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව අන්‍යතර දේවනිකා දෙවියන්ට ඇහෙනවා. එනකොට දෙවියන් කල්පනා කරනවා, කතා කරනවා. අනේ දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකදී අහලා තියෙනවනේ. මට පුරුදු ධර්ම සාකච්ඡාවක් නෙමෙයි කරන්නේ. මට මේකේ අමුත්තක් නැහෙනි කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන පින්නතුනේ එතනින්ම සුගතිගාමි තත්වයටපත් වෙනවා. ඔන්න මනුස්ස ලෝකෙදී පින්කම් කරන බණහන එකේ තියෙන දෙවෙනි ආරක්ෂාව. තුන්වෙනිය සුතා හොඳට බණහනව, ධාරණය කරගන්නව, නිතර බණ කතා කරනව, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි මරණාසන්න මොහොත වෙනකොට එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙනවා. තුන්වෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? භාගතුන් වහන්සේ වදාලා රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනවා. ඒ බණ කියනකොට අන්‍යතර දේවනිකා දෙවියන්ට ඒ බණ ඇහෙනවා. ඇහෙනකොට දෙවියන් කල්පනා කරනවා, කතා කරනවා. අනේ රහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රය මම මනුස්ස ලෝකදී අහලා තියෙනවනේ. මට පුරුදු සූත්‍රයක් නෙමේ ස්වාමීන් වහන්සේ කියන්නේ. මට මේකේ අමුත්තක් නැහැනේ කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන පින්නතුනේ එතනින්ම සුගතිගාමි තත්ත්වයටපත් වෙනවා. ඔන්න මනුස්ස ලෝකදී බණහන එකේ තියෙන තුන්වෙනි ආරක්ෂාව. හතරවෙනිය අන්තිමය සුතා හොඳට බණහනව, දතා ධාරණය කරගන්නව, නිතර බණ කතා කරනව, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි අවසාන මොහොතේ මැරෙනකොට එක බණ පදයක්වත් පින්නතුනි මතක් වෙන්නේ නැහැ. 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙන්නේ. දැන් එතකොට ඔය හතරවෙනියත් අන්‍යතර දෙවෙනිකාක උපදිනවා. ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි තමන් එක්ක මනුස්ස ලෝකෙදී එකට පින් කරගත්තු අය දිවි ලෝකෙත් එකටම උපදිනවා. එතකොට කතා කරනව කොහොමද? යාළුවට මතකද මනුස්ස ලෝකේ අපි දන් දුන්නා? යාළුවට මතකද මනුස්ස ලෝකේ අපි සීල් ගත්ත, බණ ඇහුව, භාවනා කළා? ආන්නේ විදිහට මනුස්ස ලෝකෙදී කරගත්තු පින්කම් පින්නතුනි දිවි ලෝකෙදී මතක් කරගන්නවා. මතක් කරගෙන එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමි තත්වයටපත් වෙනවා. මේකට බුදුහාර බොහොම ලස්සන උපමාවක් කියනවා. මොකද්ද? තමන් එක්ක එකට ඉස්කෝලේ ගියපු පුංචි කාලේ යාළුවෝ සෑහෙන කාලයකට පස්සේ සමහරුන්ට හම්බෙනවා. ඒ හම්බුනාම හරි සතුටුයි. කෙලිදෙලේ සෙල්ලම් කරපුවා, ගහගත්තුවා, බැනගත්තුවා, රණ්ඩු වෙච්චා. ඔබ කතා කරනකොට හරිම සන්තෝසයි. අන්න ඒ වගේ තමයි මනුස්ස ලෝකෙදී පින්කම් කරගත්තු අය දිවි ලෝකෙත් හම්බුණා කියලා කියන්නේ ඉස්කෝලේ ගිය පුංචි කාලේ යාළුවෝ සෑහෙන කාලයකට පස්සේ හම්බුණා වගේ. එතකොට යාළුවෙක් හම්බුණාට පස්සේ ඉස්කෝලේ ගියපු පුංචි කාලේ කතා කරන්න පින්නතුනි පරණ දේවල්නේ. ආනි වගේ තමයි දිවි ලෝකෙ ඉපදුනාට පස්සේ කතා කරන්න පින්නතුනි මනුස්ස ලෝකෙදී කරගත්තු පින්කම්. ඒ නිසා හොඳින් මතක තියාගන්න පින්නතුනි මරණාසන්න මොහොතේ ඇතිවෙන සිත ඊළඟ ජීවිතේ නැත්නම් ඊළඟ භවයේ තීරණය කරන්න එක හේතුවක් වෙනවා. නමුත් තේරුම් ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ වෙලාවේ කරන පින්කම සතුටින් ශ්‍රද්ධාවෙන් හොඳට බණහන්න ඕනේ, හොඳට පින්කම කරන්න ඕනේ. අපි දන්නේ අපි අපවත් වෙනකොට අපිට මොනව මතක් වෙයිද කියලා. ඔයත් දන්නේ ඔයත් මැරෙනකොට ඔයත්න්ට මොනව මතක් වෙයිද කියලා. හැබැයි මොනවා මතක් වුණත්
කුසලයේ බලවත් කළ තියාගත්තු කෙනෙකුට නම් සුගතිය තියෙනවා. දැන් පින්නතුන්ට මතකයි මහා කම විභංග සූත්‍රයක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ආනන්දහන්ට කියනවා ආනන්ද මේ ලෝකේ කෙනෙක් ඉන්නවා අකුසල් කරනවා සුගතිය උපදිනවා. අකුසල් කරනවා දුගතිය උපදිනවා. කුසල් කරනවා සුගතිය උපදිනවා. කුසල් කරනවා දුගතිය උපදිනවා. හතරක් ඉන්නවනේ. ආනන්ද මෙතනින් අකුසල් කළොත් දුගතිය උපදිනවයි කියන කතාව මම කියනවා ඒක හරි. නමුත් ආනන්ද අකුසල් කරන ඔක්කොම දුගතිය උපදිනවයි කියන කතාව මම අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ පින්නතොනි යම් කෙනෙක් ඉන්නවා අකුසල් කරනව සුගතිය උපදිනවා. අකුසල් කළත් සුගතිය උපදින්නේ කොහොමද? ඒ ඇත්ත මොනතරම් අකුසල් කළත් ජීවිතේ මුල හරි ජීවිතේ මැද හරි ජීවිතේ අග හරි කොතනක හෝ දවසක පින්නතුනි පුංචි කුසලයක් කරගෙන තියෙනවා. ආන්න මරණාසන්න මොහොත වෙනකොට ඔහුට මතක් වෙන්නේ තමන් කරගත්තු අකුසල් නෙවෙයි තමන් කරගත්තු කුසලයේ පින්නතුනි මතක් වෙනවා. හැබැයි ඒක මතක් වීම හේතු කොටගෙන తాවකාලිකවයි පින්නතුනි සුගතිය උපදින්නේ. తాවකාලික මතක තියාගන්න. වරදවා දේශනාව තේරුම් ගන්නට එපා. తాවකාලිකව. දැන් පින්නතුන්ට මතකයි ඊළඟට ගත්තොත් දැන් මල්ලිකා දේවිය කුසල් කරගත්තු කෙනෙක් දුගතිය ඉපදෙනවා. දැන් කුසල් කරගත්තු කෙනෙක් දුගතිය ඉපදින්නේ කොහොමද? පින්නතුනි කුසල් මොනතරම් කරගත්තත් ඒ ඇත්තගේ අතින් ජීවිතේ මුල හරි මැද හරි අග හරි කොතනකෝ දවසක අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා. අන්න මරණාසන්න මොහොත වෙනකොට ඔහුට හෝ ඇයට මතක් වෙන්නේ තමන් කරගත්තු කුසල් නෙවෙයි තමන් කරගත්තු පින්නතුනි අකුසලය. අන්නේ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන ඔහු හෝ ඇය తాවකාලිකව පින්නතුනි දුගතිය උපදිනවා. ඒක කිව්වේ මල්ලිකා දේවිය. මතකයිනේ පින්නතුන්ට මල්ලිකා දේවිය කුසල්මයි කරගත්තේ. නමුත් මල්ලිකා දේවියට මැරෙනකොට පින්නතුනි මතක් වුණේ අවසාන මොහොතේ තමන් කරගත්තු පුංචි අකුසලයක් මතක් වුණේ. ඒ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන తాවකාලිකව දුගතිය ඉපදුනා. දවස් 7කට කොහෙද? අවීචියේ ඉපදුනා මල්ලිකා දේවිය. හැබැයි දවස් 7යි පින්නතුනි අවීචියේ හිටියේ. මල්ලිකා දේවියගේ බලවත් වුණා කුසලය අවීචියෙන් මිදලා තුසිත කියන දිවි ලෝකෙ පින්නතුනි ඉපදුනා. අන්න මතක තියාගන්න. ඒකයි කිව්වේ අකුසල් කළත් සුගතිය ඉපදින්න පුළුවන්. හැබැයි ඒත් తాවකාලිකව. කුසල් කළත් දුගතිය ඉපදින්න පුළුවන්. ඒත් తాවකාලිකව. මේකට හොඳම දේ තමයි පින්නතුනි කුසලයේ බලවත් කරලා තියාගන්න ඕනේ. කුසලයේ බලවත් වූ තැන ඒ ඇත්තගේ ජීවිතය නැත්නම් ඊළඟ භවය බොහෝම ස්ථිරසාරතන කියන්නේ සුඛ සහගත තැනක පින්නතුනි උපදින්න පුළුවන්. ඒ කියන්නේ පිනක් දහමක් කරගන්න පුළුවන් ඒ වගේ තැනක. ඒ නිසා මතකයේ තබා ගන්න ඕනේ පින්නතුනි මේ හැම දෙයක්ම අපිට කර්මයට බාර දෙන්නට බෑ. හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියන කතාව බුදුහාර කොතනකවත් දේශනා කරන්නේත් නැහැ. ඇයි? මාර්ග නීති පිළිපදින්න නැතුව ඇක්සිඩන්ට් එකක් වෙලා ජීවිතයේ කෙනෙක් අවසාන මොහොතේ මලොත් එතකොට කියන්න පුළුවන් ද කර්ම නිසා මරුණා කියලා? නෑ, ඒ නොසලකිල්ලයි. කෙනෙක් මත්පැන් බීලා මැරෙනවා. එතකොට කියන්න පුළුවන් ද කර්ම නිසා මරුණා කියලා? නෑ, ඒ නොසලකිල්ලයි. මේ කිව්වේ සෑම දෙයක්ම කර්මයට බාර දෙන්නට බෑ පින්නතුනි. අපි කර්මය කිව්වහම දකින්නේ මේක නරක පැත්ත විතරයි. එතකොට තමයි කම්බොල යත ගහගෙන කල්පනා කරන්නේ ඔහොම තමයි ඉතින් කර්මය තමයි කියලා. නමුත් යම්කිසි දෙයක පින්නතුනි හොඳ පැත්තක් තියෙනවා නම් ඇයි ඒ පැත්ත මෙනෙහි කරන්නට බැරි? නරක පැත්ත විතරක් හැම දෙයකම මෙනෙහි කරන්නට එපා පින්නතුනි. ඒක මෙනෙහි කර ඒකම කර්මය කියලා කම්බොල යත ගහගෙන හිටියයි කියලා කවදාවත් පින්නතුනි අපි හිතන දේ විසඳෙන්නේ නෑනේ. මම කියන්නේ නරක පැත්ත විතරයි අපි කර්මය කියලා දකින්නේ. නමුත් පින්නතුනි මේකේ කුසලයේ පැත්තක් නැද්ද? අනේ කුසලයේ පැත්ත හිතන්නකෝ. දැන් කෙනෙක් ජීවිතයේ අවසාන කාලේ ඇඳකට වැටුනහම එයා හිතනවා, එයා කල්පනා කරන මොකද්ද? මොන කර්මයක්ද මන්ද මැරෙන්නෙත් නැහැ, ඉවරයක් වෙන්නෙත් නැහැ. මැරෙනව නම් ඒකත් එකක් දරුවන්ටත් මහා කරදරේ. දැන් එතකොට එයාට ඕනකම තියෙන්නේ මොකද්ද? අර දුක් වේදනා විඳලා ඇඳේ ඉන්න බැරි කමට ඉක්මනට ඒ ඇත්තට ඕනේ මේ ලෝකෙන් යන්න. නමුත් එහෙම මේ ලෝකෙන් යන්න ඕනුනේ කියලා අපිට එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. ඕකට වෙලාවක් තියෙනවා. සමහරු කියන්නේ
ඔහොම තමයි ඉතින් වෙලා වෙනකන් ඉන්න ඕනේ. අපිට දුක විඳින්න බෑ කියලා අපිට ඉක්මනට යන්න එහෙම යන පින්නතුනි සමහරු දුක් දිදී ඇඳන් උඩ මාස ගණන් තියන් ඉන්නවා. යන්නම නොදී තියාගෙන ඉන්නවා. මම මේ කියන්නේ එතකොට හිතන්න හොඳ නෑ මේ කරුමයක් කියලා. එතකොට කල්පනා කරන්න ඕනේ මොකද්ද? Taman අර පුළුවන් කාලේ කරගත්තු කුසලය ගැන හිතලා සතුටු වෙන්න පින්නතුනි. නැතුව ජීවිතයේ අවසාන කාලේ අර වගේ කතා අහන්න කවදාවත් බුදුහාමුදුරුවෝ පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ අපෙන්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් ජීවිතයේ අවසාන කාලේ අසරණ වෙනව දකින්න බුදුහාමුදුරුවෝ කොතනකවත් කැමති උනේ නැහැ. ඇයි? අසරණ වෙන්න නම් බුදුහාමුදුරුවෝ පින්නතුනි අපිට අද මේ ටික දේශනා කරાવીය නෑ. අසරණ නොවි ඉන්නටයි පින්නතුනි බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ අසරණ නොවි ඉන්නටයි බුදුහාමුදුරුවෝ මේ ටික අපිට දේශනා කළේ. දැන් අම්මලා තාත්තලා සමහරට අසනීපෙලා බලන්න ගියාම සමහරු කියනවා හාමුදුරුවනේ මොන කර්මයක්ද මන්ද මැරෙන්නෙත් නෑ කියලා. එහෙම කියන්න එපා. ඉතින් ඒ අම්මට ඒ තාත්තට බැරි අය අර පුළුවන් කාලේ කරගත්ත කුසලයෙන් සතුටු වෙන්න. හැබැයි තවත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බලන්න ගියාම ඒ අම්ම තාත්තා අපූර්ව කතා කියනවනේ හාමුදුරුවනේ මේ අද්දකින් මොනතරම් තඹ දානේ උය මම ඔබ වහන්සේලාට පූජා කරලා තියෙනවද? දැන් බෑ හාමුදුරුවනේ. අන්න යම සතුටු වෙනවා. හැබැයි ඒ අම්මත් ඉන්නේ ඇඳේ හිටියට පින්නතුනේ මේ අවසාන කාලේ මරණාසන්න මොහොතේ යම්ම මොකද්ද කරන්නේ? අර පුළුවන් කාලේ කරගත්තු පින්කම් සතුටු වෙනවා. ඒ නිසා නිකන් ඉන්න එපා මේ ජීවිතේ. මොකක් හෝ ඒ කියන්නේ හොඳ කුසල අරමුණක හිත දියුණු වෙන විදියට පින්නතුනි වැඩ කරන්න. මොකක්වත් බැරි නම් පින්නතුනි කහපාට හිස් කුඩයක් අරගෙන මේකට මුතු අල්ලන්න. මේකට පබළු අල්ලන්න. ඒක ලස්සන මුතු කුඩයක් හදන්න. මාස 3-4ක් යාවි කමක් නැහැ. හැබැයි මේ කියන්නේ නිකන් ඉන්නකොට තමයි මේ හිතට නොඑක් කාමාදී අකුසල ධර්ම පින්නතුනි සිතට ගලාගෙන එන්නේ. රාගාදී අකුසල ධර්ම ගලන් එන්නේ. ඒ නිසා නිකන් ඉන්න එපා. මොකක් හරි කුසල චේතනාවක මේ හිත දියුණු කරන වැඩපිළිවෙලක යෙදෙන්න පින්නතුනි ඒක හරි වටිනව ජීවිතයේ අවසාන කාලෙට. ඒ නිසා මේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ දේශනා කළේම පින්නතුනි ජීවිතයේ මරණාසන්න මොහොතේ අසරණ නොවීමටයි. අනාථ පිණ්ඩික සිටුතුමාට ධර්මයේ ආශිර්වාදයේ අවසාන මොහොත ලැබුණා. මේ සූත්‍රයේ පින්නතුනි ආරම්භ වෙන්නේ මේ විදියට. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුර ජේතවනාරාමයේ. එදා පින්නතුනි අපේ අනාථ පිණ්ඩික සිටුතුමා සෑහෙන අසනීප වුණා. ඒ අසනීප වෙච්ච වෙලාවේ එක්තරා පුරුෂයෙකුට කතා කළා කියනවා නුඹ පන්සලට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා දෙවෙනි වතාවටත් මා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වදිනවා කියලා වන්දනා කරන්න. වන්දනා කළ බුදුහාමුදුරන්ට කියන්න මා වාසනීපයි කියලා. ඊට පස්සේ ඔබ යන්න පුරුෂය සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න මං අසනීපයි පුළුවන් නම් මාව බලන්න මාලිගාවට වඩින්න කියලා. මේ මිනිස්සයා ගියා බුදුහාමුදුරන්ටත් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්වා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා අසනීපයි ඔබ වහන්සේට බලන්න වඩින්න කිව්වා. පුළුවන් නම් අනේ පින්නතුනි අනාථ පිණ්ඩික සිටුතුමා තරම් සරියුත් හාමුදුරුවන්ට ආදරය කරපු කෙනෙක් තවත් හිටියේ නෑ. අනාථ පිණ්ඩික සිටුතුමා තරම් මේ සම්බුද්ධ ශාසනයට මහ විශාල සේවාවක් කරපු කෙනෙක් හිටියේ නැත්තරම්. එතුමා තව දවසක ගිහිල්ලා බුදුහාන්ට කියනවා බුදුහාමුදුරුවනේ මාලිගාවේ දැන් දන් දෙනවා දෙන්නේ නිවුඩිහාලේ බතුයි කාඩි හොදි විතරයි කෝ සාමුදුරුවන්ට. අනේ බුදුහාන්නේ දානේ වළඳනකොට මට හිතෙනවා දෙයියනේ මේ නිවුඩිහාලේ බතුයි කාඩි හොදි සාමින් වහන්සේලා වළඳන්නේ කොහොමද? මේ දානේ අප්පිරිය ඇති. මේ දානය අමිහිරි ඇති සාමින් වහන්සේලාට මට එහෙම හිතෙනවා බුදුහාමුදුරුවෝ වෙලාවකට. බුදුහාමුදුරුවෝ අනාථ පිණිතුරුතුමනි කවදාවත් දන් දෙනකොට එහෙම හිතන්න එපා. ඔබතුමා මතක තියාගන්න මම බුදු වෙන්න කලින් මේ දඹදිව වේලාම කියලා බමුණෙක් වෙලා මං ඉපදලා හිටියා. එදා මං දඹදිව මිනිසුන්ට අඬ ගහ කන්න දුන්නා. ඒ අඬ ගහ කන්න දුන්නු එක මිනිහෙක් අතරවත් තෙරුවන් සරණ ගිය මිනිහෙකුට මට දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා. එහෙව් එකේ ඔබතුමා කියනවා මේ බුද්ධෝත්පාද කාලෙක
නිවුඩ හාලේ බතුයි කාඩි හොදි විතරක් දීලා අමීර ලෙස දන් දෙනවා කියලා කවදාවත් එහෙම හිතන්න එපා දන් දෙනකොට. මොකද මට පන්සිල් තමා තෙරුවන් සරණ ගිය මිනිහෙකුට දන් හැන්දක් බෙදා ගන්න මට බැරි වුණා. එහෙම එකේ ඔබතුමා ඔහොම කතා කියන්න එපා. බලන්න කියපු කතාව. එතකොට පින්නතුනි ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ අනාථ පින්ඩික සිටුතුමා අනාථ වෙලා කොච්චර නැති වුණත් පින්නතුනි දීම කියන එකත් හැරියේ නෑ. අත හැරපු කෙනෙකුට තමයි ඒකේ සතුට තියෙන්නේ පින්නතුනි. අත හරින්නකෝ අත හැරියාම ලැබෙන සතුට මේ ලෝකේ වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. දැන් සමහර වෙලාවට පින්නතුනි අපි gedara භාණ්ඩයක් මොකක් හරි පාවිච්චි කරලා ඔන්න පැත්තකට දාලා තියෙනවා. ඒ කියන්නේ ගෙදරනුත් එළියට දාලා. එක්ක තාප් එකට හේතු කරලා තියෙනවා. නැත්තම් ගේ මුල්ලකට හේතු කරලා තියෙනවා. එක්ක එළිය නම් ඕකේ වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. හැබැයි ඕකෙන් තව මාස 4ක් 5ක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මිනිහෙක් මේක දැකලා ඉල්ලුවොත් අපේ එදාට කොහෙවත් තෘෂ්ණාවක් පින්නතුනි මතුවෙනවා. අරකර මේ වැස්සට තෙමෙනකන් අවුවට වේලෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලුවට ප්‍රශ්නමයි තෘෂ්ණාව මතුවෙන්නේ. මේ කියන්නේ මේ හිතවල හැටි පින්නතුනේ. ඒ කියන්නේ එළියට දැම්මේ ඇත්තටම එපා නිසානේ. නැත්තම් ඕක ගේ තුල තියාගන්නවනේ. ඇයි පින්නතුනි යම් කිසි කෙනෙක් ඉල්ලුවට පස්සේ පිළිබඳව තෘෂ්ණාව ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒක අතහැරලා අයින් කළා නෑ. හැබැයි ඉල්ලුවට පස්සේ නොයේක් දේවල් එළියට දැම්ම තමයි ඉතින් ඕක ගන්න හිතන් හිටියේ බැරි වුණා අමතක වුණා මොකක් හරි වෙලාවට කියනවා. නමුත් අතහැරීමෙන් ලබන සතුට මේ ලෝකෙ වෙන කිසිම දෙයකින් ලබන්න බෑ පින්නතුනි. ඒ නිසා අනාථ පිරිතුමා අතහැරියා. එතුමා අන්තිමට කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මම 18 කෝටියක් මිනිස්සු මගෙන් ණයට සල්ලි ගත්තා. ඒ ණයට සල්ලි ගත්ත එක මිනිහෙක්වත් මට ණය ආපහු දෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම ධනයක් බුදුහාන්නේ මම රත්තරන් මුට්ටියක තැන්පත් කරලා ගංගානම් ගං යූරේ හංගලා තිබුණා. ඒකත් බුදුහාඳුරනේ යූර හේදලා ගිහිල්ලා ගඟටම ගහගෙන ගිහිල්ලා මම දැන් අනාථ පින්ඩිකතුතුමාම තමයි කිව්වා. නමුත් බුදුහානේ දන් දෙන එක නතර කරන්නේ නැහැ මම කිව්වා. දැන් අසනීපයි කියලා මිනිස්සෙක් ගිහිල්ලා කිව්වහම සරියුත් හාමුදුරුවන්ට වඩින්න කියලා සරියුත් හාමුදුරුවෝ තනියෙන් නෙවෙයි වැඩම කළේ කාත් එක්කද? පින්නතුනි ආනන්ද හාමුදුරුවොත් එක්ක. අනේ ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවොත් අනාථ පින්ඩිකතුතුමාගේ මාලිගාවට ගිහිල්ලා මරණාසන්න මොහොතේ අහනවා සිරිතුමනි ඉවසන්න පුළුවන්ද? වේදනාව අඩුයිද? වේදනාව වැඩිද? දැන් අසනීප කොහොමද? අහනවා. සිරිතුමා කියනවා සරියුත් මහරහතන් වහන්සේ ශක්තිමත් පුරුෂයෙක් තියුණු ආයුධයකින් හිස මුදුන පෙලන්නාක් මෙන් බලවත් වාතයකින් මගේ හිස පෙලනවා කිව්වා. ඒක මට ඉවසන්න බෑ සරියුත් හාමුදුරුවනේ. දුක් වේදනා එන්න වැඩි වෙනව මිසක මේ මරණාසන්න මොහොතේ එකක්වත් අඩු වෙන බවක් පේන්නේ නැහැ කිව්වා. නමුත් මේ කියන්නේ අනාථ පින්ඩිකතුමා මරණාසන්න මොහොතේ මේ අසරණ වෙලාද? නෑ අසරණ වෙලා නෑ. අනිකන් හිතන්න පින්නතුනි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනෙක් සිටුමාලිගාවට වඩම්ම ගන්න මොනතරම් සිටුතුමාට පිනක් තියෙන්න ඕනද? අනිත් එක පින්නතුනි එහෙම වඩින්නත් සරියුත් හාමුදුරුවෝ ඇසුරු කළා තියෙන්න ඕනනේ. ඒ වගේ ඉන්න කාලේ භික්ෂුවක් ඇසුරු කරන්න, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න, පන්සල ඇසුරු කරන්න. අවසාන මොහොතේ අනේ අද වුණත් අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට අසනීප වෙච්ච වෙලාවේ බැරි වෙලාවත් අනි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වැඩම කළ පිරිටික් කිව්වොත් ඒ අම්මා තාත්තා හරි සතුටුයි. පුදුම හයියක් එන්නේ වෙලාවට හිතට. ඒ මද්දකින් ඕනතරම් පින්නතුනි අපේ ජීවිතවල අපි ලබලා තියෙනවා. හාමුදුරුවනේ පුදුම හයියක් ආවේ දැන් ඔක්කොම අසනීප මට හොඳ වුණා. හැබැයි ඒ ටික කරගන්න පන්සල් ඇසුරුනකොට බෑ. ස්වාමීන් වහන්සේලා ඇසුරුනකොට බෑ. ඇසුරු කරන්නට ඕනේ පින්නතුනි. ඒ ඇසුරු කිරීමෙන් තමයි ජීවිතයේ අවසාන කාලේ මරණාසන්න මොහොතේ එහෙම ශ්‍රමණ ඵලයක් හරි පින්නතුනි දකින්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් හරි දකින්න අවසාන මොහොතේ පුළුවන්කම ලැබෙන්නේ. අනිත් එක අනාථ පින්ඩිකතුමා කවදාවත් බුදුහාරන්ගේ ප්‍රශ්න අහන්නේ නෑනේ. ඇයි? භාගතුන් වහන්සේට වෙහෙසක් වෙයි කියලා. ඒකේ මනිත් පැත්ත කොසල් ලජ්ජඩෝ. දැක්කතන බුදුහාරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතෙන්දිත් අනාථ පින්ඩිකතුමා කිව්වේ බුදුහාමුදුරුවවට වඩින්න කියන්න එපා. සරියුත් හාන්ට වඩින්න කියන්න මා බලන්න කියලා. ඊට පස්සේ ආපහු කියනවා සිරිතුමා ස්වාමීනි සරියුත් හාමුදුරුවනේ බලවත් පුරුෂයෙක්
වරපටකින් හිස වෙලලා පීඩා කරන්නක් වගේ ඝාතකයෙක් හෝ ඝාතකයේ අතවේ ඒ කියන්නේ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයේ අතවැසියෙක් හෝ තියුණු ආයුධයක් අරගෙන මේ උදරයේ ඇදලා ඒ කියන්නේ බඩ ඇදලා පිහියකින් කපන්න වගේ පුදුමාකාර වේදනාවක් තියෙනම සරියුත් හාමුදුරුවනේ. බලවත් පුරුෂයෝ දෙන්නෙක් දුර්වල පුරුෂයෙක් අතින් අල්ලගෙන අඟුරු වලක දාවලා තවන වගේ සරියුත් හාමුදුරුවනේ මට පුදුමාකාර විදියට දැවිල්ලක් තියෙනවා කිව්වා. මේ බණ වේදනාව කියන හැටි මේ මරණාසන්න මොහොත සිටුතුමා දුක් වේදනා වැඩි වෙනවා මිසක සරියුත් හාන්නේ මේක අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ගෘහපති සිටුතුමනි ඔබතුමා විසින් මෙන්න මේ විදියට හික්මෙන්න. මොකද්ද? ඇස නිසා ඇතිවන විඥානයත් තණ්හා දිට්ඨි මාන වශයෙන් ගන්න එපා. ඒ කියන්නේ දැන් බාහිර ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු පුළුවන් තරම් අයින් කරන්න. කොච්චර ලස්සනයිද? බාහිර ලෝකයේත් එක්ක මේ ගනුදෙනුව කරන තාක්කල් ඊළඟ ජීවිතේට ඒක ලොකු බාධාවක්. නමුත් දැන් ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු වයින් කරන්න. නිකනේ සරියුත් හාමුදුරුවෝ නියම ලස්සනම අවවාදයේ පින්නතුනි අවසාන මොහොත දෙනවා මරණාසන්න මොහොතට. ඇස නිසා ඇතිවෙන විඥානය තණ්හා දිට්ඨි මාන වශයෙන් ගන්න එපා. ඒ කියන්නේ ඇසත් අනිත්‍යයි. දකින රූපයත් අනිත්‍යයි. චක්කු විඥානයත් අනිත්‍යයි. ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් චක්කු විඥානය විතරක් නිත්‍ය වෙන්න විදියක් නෑ පින්නතුනි. පහනක් තියෙනවා. පහනේ තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැල්ලි තියෙන මේ පහනේ කොයියම් මොහොතක පින්නතුනි යමෙක් කියනවා මේ පහනේ තෙලුත් අනිත්‍යයි, තිරෙත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි. හැබැයි මේ පහනේ නිකුත් වෙන ආලෝකය නම් නිත්‍යයි කියලා. ඒ කියමන හරිද? වැරදි. පින්නතුනි පහනත් අනිත්‍ය නම්, තෙලුත් අනිත්‍ය නම්, තිරෙත් අනිත්‍ය නම් ආලෝකය විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැ. ඒකත් අනිත්‍ය වෙන්න ඕනේ. ඒ වගේ යමෙක් කියනවා මේ ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, හැබැයි චක්කු විඥානය නම් නිත්‍යයි කියලා. ඇසක් තිබුණ කියලා, රූප තිබුණ කියලා දකින්න බෑ පින්නතුනි චක්කු විඥානය නැත්තම්. එහෙනම් ඉතින් මැරිච්ච මිනිසුන්ට බලන්න පුළුවන්. හරි. මැරිච්ච කෙනෙකුට බලෙන් ඇස් දෙක කරලා පෙන්නුවොත් මේ රූපයක් කියලා දකින්න බැරිද? බෑ. ඇයි? පින්නතුනි චක්කු විඥානේ මැරිලා. මැරිච්ච කෙනෙකුට අපි කියන දේවල් ඇහිද නෑ, සෝත විඥානේ මැරිලා. අන්න. එහෙනම් ඇසත් රූපයක් තිබුණ කියලා දකින්නමයි කියන කාරණාව සිද්ධ වෙන්නේ නෑ පින්නතුනි චක්කු විඥානේ නැත්තම්. භාගතුන් වහන්සේ වදාලා මහණෙනි මිනිස්සු මේ රූපේ විතරක් ආත්මීය වශයෙන් ගන්නව නම් මට ඒත් කමක් නැහැ කිව්වා. ආත්මීය කියලා කියන්නේ මම මගේ කියලා ගන්නම් මට ඒත් කමක් නැහැ කිව්වා. රූපේ විතරක්. නමුත් මහණෙනි මිනිස්සු මේ මනසත් ආත්මීය වශයෙන් ගන්නවනේ. මේ කිව්වේ පින්නතුරු රූපේ ආත්මීය වශයෙන් ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපේ ආත්මීය වශයෙන් ගත්තත් කමක් නැහැ. මොකද ඒකාත්මිකදී ඉවරයිනේ. නමුත් මනස ආත්මීය වශයෙන් ගත්තොත් ඒකාත්මිකදී ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි භවයෙන් භවයට යන්නේ. දැන් අපි අපවත් වුණා මේ රූප මෙතනින් ඉවරයි. නමුත් අපේ මනස ඉවරක් වෙන්නේ නැහැ. ඔයත් මැරුණා. මැරුණ පස්සේ රූපය උතනින් ඉවරයි. නමුත් මනස ඉවරයක් වෙයිද? නෑ. ඒක තමයි භවයෙන් භවයට යන්නේ. නමුත් බලන්නකෝ දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට වද හිංසා දීන්නේ මොකෙන්ද? සිතින් ක්‍රියාත්මක කර දුන්නු වද හිංසා නිසා අන්න අදත් අවීචී දුක් විඳිනවා. චුන්දසූකර ඒත් එහෙමයි. චුන්දසූකරට ඔන්න බලන්න පින්නතුනි බුදුහාරු දේශනා කළානේ කර්මය, කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කියලා එකක් තියෙනවා. කර්මය කියන්නේ එකක්, කර්ම නිමිත්ත කියලා කියන්නේ පින්නතුනි සමහරුන්ට මරණාසන්න මොහොත වෙනකොට කරපු පාප කර්මයක් තියෙනවා නම් අපි හතෙක් මරුවා කියලා හිතමුකෝ. ඒ මරපු සතා නෙවෙයි මතක් වෙන්නේ. ඒ සතා මරන්න ගත්තු ආයුධ තියෙන්නේ. මෙන්න මේ ආයුධ මතක් වෙන්නේ. අවි ආයුධ. ආනේ කර්ම නිමිති මතක් වෙනව පින්නතුනි. අනිත් පැත්තට එහෙම තමයි. ඒ කියන්නේ සමහරට මරණාසන්න මොහොතේ පින්නතුනි ඒ සාමින් වහන්සේ කියලා දීපු බණ මතක් වෙන්නේ නැහැ. නමුත් ඒ සාමින් වහන්සේ මතකයි. ගති නිමිති කියලා කියන්නේ පින්නතුනි සමහරුන්ට මරණාසන්න මොහොත වෙනකොට පින්නතුනි එක එක දේ දිස් වෙනවා.
දර්ශනීය වෙනවා. දැන් පින්නතුන්ට මතකද චුන්ද සූකර අවසාන මොහොතේ මොකක්ද වුනේ? ඌරෙක් වගේ පින්නතුනි කෑ ගැහුවා. ඇයි ඒ? චුන්ද සූකර කරේම පින්නතුනි ඌරු මරුපේකනේ. ජේතුනාරාම පිටිපස්සේ ඉඳගෙන අන්න ඌරෙක් වගේම කෑ ගහලා පින්නතුනි අන්තිමට මැරලා ගියා. අවීචී ඉපදුනා. ධම්මික උපාසකතුමා පින්නතුට මතකයි. ධම්මික උපාසකතුමා හොඳට පන්සිල් ලැකලා පිරිසක් හදාගෙන ඒ පිරිසත් ධර්මානුකූලව හදාගෙන හිටපු කෙනෙක්. එතුමාගේ ගෙදර 500කට උනත් පින්නතුනි බණ භාවනා කරන්න පහසුකම් ඒ වගේම දානමාන සෑම දෙයක්ම පිළියෙල කළා. ධම්මික උපාසකතුමා මරණාසන්න මොහොත වෙනකොට දිවි ලෝක දෙවිවරු පවා පින්නතුණිය විල හිටිය කරගෙන යන ඒ දිවි ලෝකෙට මේ දිවි ලෝකෙට එන්න මේ දිවි ලෝකෙට එන්න කියලා අන්න ගති නිමිති. ඒ වගේම පින්නතුට මතකයි දුටුගැමුණු මහරජුරුවෝ රුවන්වැලි සෑයේ මරණයටපත් උනේ. රුවන්වැලි සෑයේ සාමින් වහන්සේලා පිරික් කිව්වා රජුරුවන්ගේ අවසාන මොහොතේ පින්නතුණි එක එක දිවි ලෝකෙන් දෙවිවරු ඇවිල්ලා රජුරුව එක්කරගෙන යන්න. අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න මේ ආදී වශයෙන්. අනේ පින්නතුනි සාමින් වහන්සේලා පිරික් කියලා දුර්ග රජුරුව කරපු දේ තමයි පින්නතුන්ට මතකයි මේ කතාව. මේ අතින් සංඥාවක් දුන්නා. පොඩ්ඩක් ඉන්න මම සාමින් වහන්සේලා පිරිත අවසන් වෙච්ච ගමන් මම නුඹලාගේ ලෝකෙට එනවා. අනේ මේක දැකලා හාමුදුරුවෝ හිතුවේ මේ පිරිත නවත්තන්නයි කියන්නේ කියලා හාමුදුරුවෝ පිරිත නැවැත්තුවා. පිරිත නැවැත්තුවට පස්සේ දුර්ග රජුරෝ කියනවා අනේ ස්වාමීනි පිරිත් ටික කියන්න. මං ඔබ වහන්සේලා පිරිත නවත්තන්න කිව්ව නෙවෙයි. මාව එක එක දිවි ලෝකයට අරගෙන යන්න දෙවියන් ඇවිල්ලා. මම දෙවියන්ට කිව්වේ ඔබ වහන්සේලා පිරිත ඉවරනකන් ඉන්න කියලා. අන්න බලන්න පින්නතුනේ. ගති නිමිති කියලා කියන්නේ උවට තමයි. ඒ කියන්නේ තමන් අවසාන මොහොතේ තමන්ට දිස් වෙනවා යම් යම් දේවල් පින්නතුනේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒ වගේම තමයි අනාථ පිණ්ඩික සිටුතුමනි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන අරමුණු හය පිළිබඳව තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්ට එපා. ඇයි රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. මේ ඇසත් එහෙමයි. ඇස කියලා කියන්නේ නිකන් නෙවෙයි පුරාණ කර්මයක් පින්නතුනි. ඇහැ නිකන් ලැබුණේ නැහැ. ඇහැ ලැබුණේ අතීතේ හේතු සකස් කරපු නිසායි ඇස නැමැති ඵලයක් මේ ලැබිලා තියෙන්නේ. මේ ඵලේනුත් දැන් කරන්නේ අනාගත ඵලයක් සකස් කිරීම නම් වර්තමානයේ තුල හේතු හදලා ඒ නිසා අනාගතයේත් මේ ඵලය සකස් වෙනවා පින්නතුනි. කන කියන්නේත් පුරාණ කර්මයක්, නාසය කියන්නේත් පුරාණ කර්මයක්. මේව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි අපිම හේතු සකස් කරපු නිසායි පින්නතුනි මේ හැම දෙයකම ඵලය මේ ලැබිලා තියෙන්නේ. වෙන කවුරුවත් සකස් කරපු හේතු නෙවෙයි. ඊට පස්සේ වදාලා චක්කු විඥානේ තණ්හා ආදී වශයෙන් ගන්න එපා. මගේ විඥානේ චක්කු විඥානය චක්කු ඥානේ ආශ්‍රය කරගෙන ගත්තක් නොවේ කියලා ඔබතුමා බොහෝම හොතට හික්මීමක් ඇති කරගන්න. චක්කු ස්පර්ශයේ තෘෂ්ණාදී වශයෙන් ගන්න එපා. මගේ විඥානේ චක්කු ස්පර්ශයේ නොවේ. අන්න ඒ කියන්නේ ඇසත් මගේ නෙවෙයි, දකින රූපයත් මගේ නෙවෙයි, චක්කු විඥානයත් මගේ නෙවෙයි කියලා හික්මෙන්න කිව්වා. ඊට පස්සේ කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු තෘෂ්ණාදී වශයෙන් ගන්න එපා. මගේ විඥානීය විඥාන ධාතු නිශ්චිත වූවක් නෙවෙයි. මේ කුණු පංචස්කන්ධය දෙස නිත්‍ය ආදී වශයෙන් කොහෙත්ම බලන්න එපා. අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්නත් එපා. අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරන්නත් එපා. මොකක්ද ඒ කියන්නේ? අතීත පංචස්කන්ධයේ ලුහු බඳිනවා. ඒ කොහොමද? සමහරු මම අතීතයේ මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත පංචස්කන්ධය පිළිබඳව පින්නතුන් හිත පිහිටවනවා. ආන්න ඒකට තමයි කියන්නේ අතීත පංචස්කන්ධයේ ලුහු බඳිනවා කියලා. ඉක්ුත්ව ගියේ දේක්ම ගියා. අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අනාගතේ මම මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව උපදීවා කියලා අනාගතයටත් මේ රූපේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි? පින්නතුනි
වර්තමානයේ තුල මේ විදින දුක්ඛන්දනාව මේ පංචස්කන්ධයක් ලබාගෙන මේක ඉතින් ආයි ලැබුණ කියලා කියන්නේ ආයිතින් නඩත්තු කරන්න එපා මේ විදිහටම. දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමාට පින්නතුනේ අවසාන කාලේ ලස්සන අවවාද ටිකක් නෙමෙයි දෙන්නේ. හැබැයි මේක ලබන්න නිකම් බෑ. අර අපි මුලින් කිව්වාගේ මේ ටික ලබන්න නම් සාමින් වහන්සේලාගේ ඇසුර තියෙන්න ඕනේ. ධර්මයේ ඇසුර තියෙන්න ඕනේ. එහෙම නැතු නිකන් ලැබෙන දේවල් නෙවෙයි පින්නතුනේ මේවා. ඇසුරක් නැත්තම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැත්තම් පින්නතුනේ සාමින් වහන්සේනම නිකන් වඩින්නේ නැහැ. නැත්නම් සරියුත් හාමුදුරු වඩියේ මෙතෙන්ට සරියුත් හාමුදුරු වැඩියේ එකක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා සරියුත් හාන්ට හරි ආදරේ. අනිත් එක තමයි එතුමා මේ ශාසනයට කරපු සේවය. අනිත් එක විතරක් නෙවෙයි ධර්මයෙන් සන්නද්ධ වූ කෙනෙකුට මේ ජීවිතයේ අවසාන කාලේ අසරණ වෙන්නට නොදී ධර්මයෙන් රැකවරණේ සලසා දී යුතුයි කියන හැඟීමෙන් පින්නතුනි වැඩම කළේ. නිකන් නෙවෙයි ආනන්ද හරුත් වැඩියා. ඊට පස්සේ කියනවා මේ ලෝකේ තෘෂ්ණාදී වශයෙන් නොගැනීමි මාගේ විඥානයේ මේ ලොව ඇසුරු කරන ලද්දක් නොවේ කියලා හික්මෙන්න කිව්වා. මාගේ විඥානයේ මෙලොව ඇසුරු කරන ලද්දක් නෙවෙයි. ඒ කියන්නේ මේ හිත තමයි පින්නතුනි භවයෙන් භවයට දිගින් දිගට පින්නතුනි යන්නේ. ඒස මතක තියාගන්න පුංචිවත් අකුසලයක් කොතනකවත් පින්නතුනි කරන්නට එපා. විඳවන්න ගියාම හරි අමාරුයි. පින්නතුන්ට මතකද චුල්ලපන්තක හාමුදුරුවෝ මාස 4ක් යනකම් ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණානේ. අයියනේ මහා පන්තක දුන්නේ ගාතාවක් පාඩම් කරගන්න පද 4යි ගාතාවක තියෙන්නේ. පාඩම් කරන්න බැන්න මාස 4ක් යනකම්. ඕකට හේතුවක් නැද්ද? තියෙනවා. මොකද්ද? චුල්ලපන්තක හාමුදුරුවෝ එක ජීවිතේ හොඳ ගුරුවරයෙක්. නමුත් ගුරුවරයෙක් කියලා කියන්නේ ළමයින්ට උගන්වන කෙනෙක්. නමුත් ඉගෙන ගන්න බැරි ළමයින්ට කවටකම් කළා. අන්න බලන්නකෝ බොහෝ පිරිසක උඩගන්නපු ගුරුවරයාට අද මේ ජීවිතේ බැරි වුණා සතර පද ගාතාවක් මතක තියාගන්න මාස 4ක් යනකම්. ඇයි? ඉගෙන ගන්න බැරි ළමයින්ට කවටකම් කළා. පින්නතුට මතකද සාලිය අශෝකමාලා? සාලිය කියන්නේ දුර්ග රජුගේ පුතා. අශෝකමාලා සැඩළු කුලේ කාන්තාවක්. සාලිය රාජ සම්පත්තියත් අතහැරිය කවුරු නිසාද? අශෝකමාලා නිසා. නමුත් අශෝකමාලා චණ්ඩාලියක් නේ. ඇයි අශෝකමාලා චණ්ඩාලියක් උනේ? පින්නතුනි එක දවසක අශෝකමාලා කෑම කනකොට අම්මා කිව්ව පුතේ අම්මලා දුලලක් කියන්නේ පුතා කියලානේ. පුතේ ඔහොම තනින් තන ඉඳුල්ලි හිරවල කෑම කන්න එපා. පහත් කුලේ මිනිස්සු වගේ කන්න එපා කිව්වා. මේ දියණ එක පාටම කියනවා මම නෙවෙයි චණ්ඩාලිය තේ තමයි චණ්ඩාලිය කිව්වා. අම්මට බැන්න චණ්ඩාලිය කියලා. කවුද? අශෝකමාලා. ඒ අශෝකමාලා අම්මට චණ්ඩාලිය කියලා බැනපු නිසා තමයි අශෝකමාලා උපන් ජීවිතයේ පින්නතුනේ චණ්ඩාලියක් වෙලා උප්පත්ති ලැබුවේ. අන්න බලන්නකෝ. ගොඩාක්ම මේ වචනය කියන එක පරිස්සම් කරගන්න ඕන පින්නතුනේ. මේ ලෝකේ ලස්සනට කතා කරන්න පුළුවන් මිනිසුන් නමුත් ලස්සන කතා නොකරන්නේත් පින්නතුනේ මිනිස්සුම තමයි. ඒක කිව්වේ සමහරුන්ට ජීවිතයේ අවසාන මොහොතේ පින්නතුනේ අර තමන් කරගත්තු කුසල් නෙමෙයි සමහරට කරගත්තු පුංචි අකුසලයක් තියෙන. ඕක තමයි කොයි වෙලාවෙත් සිහියට එන්නේ. හරි. ඒක සිහියට ආව කියමුකෝ. ඒක සිහියට ඇවිල්ලා తాවකාලිකව දවස් 3කට 4කට 5කට 6කට 7කට දුගතියක ඉපදුනා කියමුකෝ. නමුත් ඒ ඇත්තගේ කුසලයේ බලවත් නම් පින්නතුනේ දුගතියෙන් මිදෙනවා. ධර්මාශෝක රජුරුත් පින්නතුන්ට මතකයිනේ. පිඹුරෙක් වෙලා ඉපදුනේ. නමුත් ඒ ජීවිතේ වැඩි කල හිටියේ නෑනේ. ඒ පිඹුරු ආත්මභාවයෙන් මිදලා පින්නතුනේ දිවි ලෝකෙ ඉපදුනානේ. අන්න. ඒ නිසා මේ මරණාසන්න මොහොතේ හිත සකසා ගැනීම කියලා කියනකොට මතක තියාගන්න ඕනේ කරන තාක් පව් ඔක්කොම කරලා අවසාන මොහොතේ ඉතිපිසෝ ගාතාව කීකේ මරුණා කියලා සුගතිය උපදින්නේ නැහැ. දැන් සමහරු කියනවනේ අනේ හාමුදුරුවනේ ඉතිපිසෝ ගාතාව කීද්දිම මරුණේ. බණහයිද්දිම මරුණේ. අටපිරිකරක් පූජකල ඉවර වුණා විතරයි මරුණේ. පින්නතුනේ ඒක හොඳ නෑ කියලා නේ මේ කියනව නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක් අකුසල්ම කරලා අවසාන මොහොතේ ඉතිපිසෝ ගාතාව කියලා කිව්වයි කියලා මරණාසන්න මොහොතේ සුගතිය උපදින්නේ නැහැ. උපදීවි දවස් කීපයකට. හැබැයි බලවත් වෙන්නේ එහු කරගත්තු අකුසලයයි.
පිරිත් ආයිද්දි මරුණයි කියලා සද සුගතිය උපදින්නේ නැහැ පින්නතු සදාකල්. ඒව ඉතින් හොඳයි මෙතන ඉන්න මෙතන කියලා කියන්නේ මේ ලෝකෙින් නැත්තන්ට කී සතුට වෙන්න හොඳයි. අනේ පිරිත් ආයිද්දි මේ මරුණේ බණ ආයිද්දි මේ මරුණේ. ඕක ඉතින් හම්බෙන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඕක. අනේ එතකොට හිතන වේ ඇත්තොත් අනේ සාදු සාදු කොච්චර වාසනාවන්ත මරණයක්ද. හරි ඒක කියන්න පුළුවන් පින්නතුනි. නමුත් මතක තියාගන්න ඕනේ එහෙම ඒ දේවල් අවසාන මොහොත කලයි කියලා සදාකල් සුගතිය උපදී කියලා හිතන්න එපා. ඒක කිව්වේ මේ මරණාසන්න මොහොතේ මේ හිත සකසා ගැනීමට නම් අර පුළුවන් කාලේ ශක්තිය තියෙන කාලේ කුසලයෙන් ජීවිත පෝෂණය කරගත යුතුයි. එදාටයි පින්නතුනි අසරණ නොවි මරණයට ලස්සනට මුහුණ දෙන්න පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. සමහරු මරණය දැක දැක hina වෙනවා. මරණය අභියස පින්නතුනි අසරණ වෙන්නේ මරණය දැක දැක hina වෙනවා. ඒ මරණය දැක දැක hina වෙන්න පුළුවන්කම තියෙන කුසලයේ කරගත්තු කෙනෙකුටයි. බලන්න දුනුග රජුරෝ අන්න දිවි ලෝකෙන් ඇවිල්ලා දෙවිවරු ඒ දිවි ලෝකෙට ඒත් මරණය දැක දැක hina වුණානේ. සතුට වුණානේ. සමහර ජීවිතේ අවසාන මොහොතේ පින්නතුනි දැන් ඔය දේශනාවක් තියෙනවා මේ හත්තිගාමක උග්ග සූත්‍රයේ ලංගුත්තර නිකායේ. උග්ගසිරිතුමාගේ චරිතය බොහොම ලස්සනයි. උග්ගසිරිතුමා කියනවා දවසක් හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට කලින් මම මැරුණොත් මම මැරිච්ච දවසට බුදුහාමුදුරුවෝ කියනවා කිව්වා මේ මරණයටපත් වුණු උග්ගසිරිතුමා පහු කවදාවත් මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා. එතකොට එතුමා කවුද? පින්නතුනි අනාගාමී. ආපහු මේ කාම ලෝකයට එන්නේ නැහැ කියන්නේ අනාගාමී. මොන මිනිස්සයටද පින්නතුනි කියන්න පුළුවන් මැරෙන්න කලින් මැරුණට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියලා? ඒකත් කිව්වනේ. හරියට හරි පින්නතුනි කිව්වත් හරි බුදුහාමුදුරුවන්ට කලින් උගතුරුතුමා මැරුණා. මැරුණ පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වනේ උගතුරුතුමා ආපහු මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම කියන්නේ එතුමාට ඒ කියන්නේ ජීවිතේ අවසාන මොහොතේ මෙහෙමයි සිද්ධ වෙන්නේ මේ ටික කියන්න නම් පින්නතුනි එතුමා දන්නවා මං ගත කරපු ජීවිතයත් එක්ක මට අවසාන මොහොතේ ඒ විදිහට මට මුහුණ දෙන්න පුළුවන් අවසාන මොහොතට. ඔයක දවසක් අවුරුදු 90ක් ඒ අම්මට දරුවෝ 7 දෙනෙක්. දරුවෝ 7 දෙනයි ඒ අම්මයි අම්මගේ 90 වෙනි උපන්දිනේට පිරික් කියා ගන්න ආවා. ඒ අම්මා පිරික් කියලා අවසන් වුණාට පස්සේ කියනවා මේක බනකට මෙහෙම කියන එක සුදුසු නැහැ. නමුත් අම්මා කියපු විදිහට මම කියන්නම්. හාමුදුරුවනේ මේ මුංගිපින් මට ඕනේ නැහැ කිව්වා. මේ මුං කියලා කිව්වේ ළමයින්ට. ඒ අම්මලා ඉතින් ආදරේට එහෙම කියනවනේ. හාමුදුරුවනේ මේ මුංගිපින් මට ඕනේ නැහැ කිව්වා. මම හොඳට පින් කරගෙන තියෙන්නේ කිව්වා හාමුදුරුවනේ. මට විශ්වාසයි මේ දැන් මේ මොහොතේ මලත් හෙට මලත් හාමුදුරුවනේ මම දුගතියක උපදින්නේ නැහැ කිව්වා. බලන්නකෝ ඒ අම්මා ජීවත් වෙච්ච විදිය දන්නවා. මුකුත් ඕනේ හාමුදුරුවනේ මේ දරුවෝ 9 දෙනෙකුට මම කිරිදුන්නු පින මට ඇති කිව්වා. 7 දෙනෙකුට කිරිදුන්නු පින මට ඇති කිව්වා. ඒතකොට හිතන්නකෝ පින්නතුනේ ජීවිතේ. ඒ කියන්නේ ඒ අම්මා දන්නවා මේ අම්මා කියන අන්තිමට මේ දෑතින් හාමුදුරුවනේ ලක්ෂ ගාණක් මල් කඩ මම බුදුහාමුදුරන්ට පූජා කළා තියෙනවා. සතුටු වෙනවා. අන්න ඒකයි භාගතුන් වහන්සේට අපි බොහෝ වෙලාවට කියන පින්නතුනේ බුදුහාමුදුරන්ට මල් වට්ටියක් හදුවත් භාගයට කාලට හදන්න එපා. ලස්සනට මල් වට්ටිය හදන්න. ඔයත් ලස්සනට හදන මල් වට්ටිය දෙවියන් පවා දකිනවා. සතුටු වෙනවා. ඇයි? දෙවියන් දිවි ලෝකේ ඉන්නේ මනුස්ස ලෝකේ ලස්සනට පින්කම් කරපු නිසා. එහෙනම් දෙවියන් මනුස්ස ලෝකේ පින්කම් කරන ලස්සනට පින්කම් කරන මිනිස්සුන්ට පින්නතුනි දොසක් කියයි නෑ. ලස්සනට පින්කම් කරන මිනිස්සුන්ට තවත් පින්නතුනි ආශිර්වාද කරනවා. අපේ දුවල පුතන්ලත් මතක තියාගන්න ඕනේ. බුදුහාමුදුරු ආච්චි අම්මා අත්තම්මා කිව්වොත් පුතේ මට මල් වට්ටියක් හදලා දෙන්න කියලා අඩි පොළවේ ගහලා හප්පල යන්න එපා. හරි ආසාවෙන් අත්තම්මට මල් වට්ටිය හදලා දෙන්න. ලස්සන මල් වට්ටියක් හදන්න. මල් වර්ග දෙකක් වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ පුංචි දරුවෝ ලස්සනට මල් වට්ටිය හදනවා. මම මේ කියන්නේ තවත් හොඳට හදන්න ඕනේ. ලස්සනට මල් වට්ටියක් හදනකොට පුතාලා දුවලා ඔය ඇත්තෝ හදන මල් වට්ටිය දැකලා දෙවියන් දිවි ලෝකෙඳගෙන ආශිර්වාද කරනවා. අනේ මේ දරුවා ලස්සනට මල් වට්ටියක් හදනවා අපේ බුදුහාමුදුරුවන්ට මේ දරුවට හොඳට ඉගෙන ගන්න ලැබේවා කියලා දෙවියොත් ආශිර්වාද කරනවා. හැංගි බුදුන් වැඳට හිතන්න එපා කාටවත් පේන්නේ නැහැ කියලා. දෙවියන්ට ඒව පේනවා. හැංගි පහන් පත්තු කළාට හැංගි හදුන් කූරු පත්තු කළාට හිතන්න එපා කාටවත් පේන්නේ නැහැ කියලා දෙවියන්ට ඒව පේනවා. අපි කරන පින්කම් දෙවියන් බලාගෙන සිටිනව පින්නතුණි. ඒක හොඳට තේරුම් ගන්න හොඳට මතක තියාගන්න. නැවත මේ කුණු පංචස්කන්ධේ නඩත්තු කරන්න ආපහු මනුස්ස ලෝකේ පැත්ත පලාතකවත් පින්නතුණි එන්න හිතන්න එපා.
මරණාසන්න මොහොතේ හිත සකස් කර ගැනීම සඳහා දවසකට මහ ගොඩක් ඕනේ අඩුම තරමේ එක බණක් අහන්න පින්නතුනි. ඒ එක අහන බණ හොඳට මතක තියාගන්න. හැබැයි දේශනාවක් අහනකොට කොයි වෙලාවකවත් දේශනාවේ කතා විලාසයට නිග්‍රහ කරන්නවත් ඒ වගේම සිදුරු සොයන අදහසින් බණ අහන්නවත් එහෙම එපා පින්නතුනි. එතකොට බණ ඇහෙන්නේ නැහැ. බණ ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? ඒ පුජ්‍යලයා ඒ බණේ කොයි වෙලාවෙත් හොයන්නේ සිදුරක් නේ පින්නතුනි. අඩුපාඩුවක් නේ හොයන්නේ. එතකොට මනස ඒකාග්‍රතාවයට තියාගන්න පුළුවන් කමක් නැත්තේ. නමුත් ඒ කියන්නේ කුසලයේ තුලින් ඒ ඇත්තට ආර්ය මාර්ගයට එන්න බෑ පින්නතුනි. එහෙම වුණාම සිදුරු සොයන අදහසින් යම් කෙනෙක් එහෙම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ගෘහපති ඔබ විසින් මෙසේ සිතින් දක්නා ලද අසන ලද විමසන ලද යම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන නැද්ද ඒ වාද තෘෂ්ණාදී වශයෙන් ගන්නට එපා. ඒ කියන්නේ බාහිර ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර ලෝකයේත් එක්ක තියෙන සියලු ගනුදෙනු දැන් කරුණාකරලා අයින් කරන්න. කොච්චර ලස්සනයිද මේ අවසාන මොහොතේ කියන ටික පින්නතුනි මරණාසන්න මොහොතේ. ඇත්තටම අවසාන මොහොතේ ඒක ඇතහැර ගන්න පින්නතුනි පුළුවන්කම තියෙන්න ඕනේ. මොනතරම් දන් දුන්නත් වැඩක් නැහැ. මරණකොට ඉන්න තැනට ආසාවෙන් මැරුණොත්. ඉන්න තැනට, ඉන්න ගෘහයට, ඉන්න ආවාසයට, ඉන්න ඉඩමට, කඩමට, දරුවන්ට ආසාවෙන් මැරෙන්න හොඳ නැහැ. ඒක කිව්වේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු වයින් කරන්න කියලා. හරි ලස්සන දෙයක් පින්නතුනි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා දැන් ඉන්න කාලේ 59කට 25කට දන් දෙනවා. හැබැයි ඒ ඇත්ත මැරෙනකොට පින්නතුනි මරණාසන්න මොහොතේ අර ඉන්න තැනට ආසාවෙන් තමයි මැරෙන්නේ. හැබැයි ඉන්නකොට දෙන්නේ ලොකු දාන. දීර කරන්නේත් ලොකු ප්‍රාර්ථනා. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කළම් ප්‍රාර්ථනා ඊටුවේ පින්නතුනි මරණාසන්න මොහොත වෙනකොට ඉන්න තැනටවත් ආසාව නැති කරගෙන මැරෙන්න බැරි කොට. අන්න ඕවට තමයි කියන්නේ මරණාසන්න මොහොතේ හිත සකස් කරගන්න ඕන කියලා පින්නතුනි. අපි උනත් කවුරු උනත් ඒක එහෙම තමයි පින්නතුනි. භික්ෂුවක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, උපාසකෙක් උපාසිකා කවුරු හෝ පින්නතුනි ඒක කරගන්න ඕනේ. తాවකාලික දේවල් නෙමේ. දවසට මිනිහෙක් කෝටියක් හම්බ කළත් ඒ මිනිහා කන්නේත් පින්නතුනි 3 වේලයිනේ. ආයි කෝටියක් හම්බ කළා කියලා ඒ මිනිහට වැඩිපුර නෑනේ. ඇත්තටම ගත්තොත් අපිට මේ තියෙන දේවල් ටික හොඳට ඕම ඇති. නමුත් ඒ තියෙන දේවල් තුලින් මනස තෘප්තිමත් කරගන්න අපි සූදානම් නැහැ. ඒකයි මේ වැඩිපුර. ඇත්තම කතාව ගත්තොත් එතනයි. නැතුව මේ තියෙන දේවල් මදිව නෙවෙයි අපිට. ඔක්කොම ගැන නෙවෙයි පින්නතුනේ මේ කියන්නේ. මේ කියන්නේ තියෙන නැත්තන්ට තියෙන දේවල් මදිව නෙවෙයි. නමුත් ඒ තියෙන දේ තුලත් ඒ ටික තෘප්තිමත් කරගන්න මේ මනස පින්නතුනේ ශක්තිමත් නැහැ. මනස සූදානම් නැහැ. ඒකයි. නමුත් අනාථ පිණ්ඩිකතුමා ජීවිතයේ අවසාන කාලයේ මේ බණ ඩිංගිත් අහලා පින්නතුනි අන්තිමට කියනවා අනාවිතුමා කියනවා කඳුළු හැලු අනාවිතුමා පිරිතුමාට අවසාන මොහොතේ ඇඬුනේ පින්නතුනි. ඇඬුනේ පින්නතුනි නිකන් දුකට නෙවෙයි. ඇඬුනේ සතුටු කඳුළු මේ ආවේ. ඒ කඳුළු හලමින් කියනවා ආනන්ද හාමුදුරුවෝ කියන ගෘහපතිය ඔබ අරමුණෙහි ඇලෙන්නවද ගැටෙනවද කියලා ඇහුවා. සිටුවරයා කියනවා ස්වාමීනි මම අරමුණෙහි ඇලෙන්නෙත් නෑ මං අරමුණෙහි ගැටෙන්නෙත් නෑ. ඒ වුණාට ආනන්දහන්නේ මට කීවුත්තක් තියෙන මොකද්ද? අනිවිතුමා කියනවා ආනන්ද හාමුදුරුවනේ මම බොහෝ භික්ෂුන් වහන්සේලා කාලයක් තිස්සේ ඇසුරු කළා. මම ගොඩාක් බුදුහාමුදුරුවෝ ඇසුරු කළා. ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ මීට කලින් මට මෙබඳු ධර්මයක් කිසිම කලෙක මට කිසිම කෙනෙක් දේශනා කළ නැහැ කිව්වා. එහෙත් ගිහිගේ වැසියන්ට මෙබඳු ධර්ම කතා නොවැටහේ පැවිද්දන්ට වැටහේයි ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළා. ඒ කියන්නේ පින්නතුනි ආනන්දර කිව්වේ ගිහිගේ සිටින ඔබතුමාට කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා මීට කලින් මේ බණ ටික කිව්වා නම් ඔබතුමාට වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් ජීවිතයේ අවසාන කාලේ යථා ස්වභාවය නුවණින් දකින ඔබතුමාට මේ ටික දැන් දේශනා කළාට පස්සේ ඔබතුමාට මනාව දැන් ජීවිතය පිළිබඳ වැටහෙනවා. ඒකනේ කිව්වේ මට මීට කලින් මෙබඳු දහමක් කවුරුත් දේශනා කළා නෑ. ඇයි ස්වාමීනි මරණාසන්න මොහොතේ මේ ටික කියන්නේ? මීට කලින් දේශනා කළා නම් ඒකේ වැඩක් නෑ කිව්වා. පින්නතුනි සරියුත් හාමුදුරුවන්ට කියන සරියුත් හිමියනි එසේනම් ගිහිගේ වැසියන්ට මේ කතාව වැටහෙවා කෙලස් අඩු වූ කුල පුත්‍රයෝ ඉන්නවා සරියුත් හාමුදුරුවනේ ධර්මයේ නොවැසීමෙන් පිරිහෙන්න පුළුවන් කරුණාකල සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා
ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි පින්නතුනි අනාථ පිණ්ඩිතතුමාට මේ ධර්මයෙන් කරන්න පුළුවන් ආවාද ටික ලැබලා දීලා ආසරෙන් නැගිටලා උන්වහන්සේ විහාරයට වැඩම කළා. විහාරයට වැඩම කළාට පස්සේ නොබෝ වේලාවකින් අනේ පින්නතුනි මේ ශාසනයට මේ තරම් විශාල සේවාවක් කරපු අනාථ පිණ්ඩික සිටුතුමා පින්නතුනි මිය පරලොව සැපත් වෙලා තුසිත කියන දිවි ලෝකෙ ඉපදුනා. ඊළඟට අනාථ පිණ්ඩික දිවි පුත්‍රයා මනා සිරුරක් ඇතිව පැහැ ඇතිව මධ්‍යම රාත්‍රියේ මුළු ජේතනාරාමයෙන් පින්නතුනි බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා කොහොමද ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනම් මම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජේතනාරාමයේ ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඉන්නව දකින්නකොට මට මහ පුදුමාකාර සතුටක් ප්‍රීතියක් තියෙන කිව්වා. අන්න බලන්නකෝ තමන් හදපු ජේතනාරාමේ දිහා බලලා අද දිවි ලෝකෙදගෙන සතුටු වෙනවා කවුද? අනාථ පිණ්ඩික දිවි පුත්‍රයා. පින්නතුනි ඒ වෙලාවේ කිව්වා අනාථ පිණ්ඩික දිවි පුත්‍රයා තමා කී වදන් බුදුරජාණන් වහන්සේ අනුමත කළා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිනා කළ පින්නතුනි අනාථ පිණ්ඩික දිවි පුත්‍රයා අතුරුදහන් වුණා. ඉන් පස්සේ බුදුහාමුදුරුවෝ පසුදා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා කියනවා මේ මධ්‍යම රාත්‍රියේ ඉක්ම ගියාට පස්සේ මනා ශරීරය ඇතේ. ඒ කියන්නේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් සිළු ජේතනාරාමයෙන් බබළුවාගෙන මහන්නේ මට নমස්කාර කරලා වන්දනා කරලා අතුරුදහන් වෙලා නිකන් ගාථා පෙළකුත් මට ප්‍රකාශ කළා කිව්වා. ඒ විතරක් නෙවෙයි මහන්නේ තවද ඒ දිව්‍ය පුත්‍රයා කියපු වදන් මම පිළිගත්තා කියලා දිව්‍ය පුත්‍රයාට දැනුණා. මෙහෙම වදාළ කල්ලි පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දිව්‍ය පුත්‍රයා ඒකාන්තයෙන්ම අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙන්න ඕන බුදුහාමුදුරුවනේ. ඇයි? ඔහු නැත්තම් ඒ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා සරියුත් මහරහතන් වහන්සේ කරේ අතිශයින්ම ප්‍රසාදයටපත් වෙලා හිටපු කෙනෙක් බුදුහාමුදුරුවනේ. භාගතුන් වහන්සේ කියනවා සාදු 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 ආනන්ද මෙපමණ තරකෙන් දත යුතු නම් ඔබ විසින් එසේ දක්නා ලදී. යම් පමණ තරකෙන් දත යුතු නම් ආනන්ද ඔබ හොඳින් දැනගත්තා. ඇත්තටම ආනන්ද වෙන කවුරුවත් නෙවෙයි ආවේ ඒ අනාථ පිණ්ඩික දිවි පුත්‍රයා කිව්වා. ආන්න පින්නතුනි මතක තියාගන්න මරණාසන්න මොහොතේ සිත මනාව සකස් කරගත්තු කෙනෙක් තමයි අනාථ පිණ්ඩික සිටුතුමා. ඒකට සාමින් වහන්සේලාගේ ඇසුර මුලින්ම හදාගත්තා. ඒ නිසායි සරියුත් මහරහතන් වහන්සේ වෙන්නේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන උත්තමයෙක් සිටුතුමාගේ මාලිගාව ළඟට ගිහිල් වැඩම කරලා ඇඳ ළඟ මිදගෙන පින්නතුනි මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. අන්න ඉතින් නිසා අපි අද ඉගෙන ගත්තේ පින්නතුනි මේ දේශනාවේ මාතෘකාව හැටියට දායකත්වයේ බාරගත්තු පින්නතුන් සඳහන් කරලා තිබුණේ මරණාසන්න මොහොතේ සිත සකසා ගැනීම පිළිබඳව දේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඊට අදාළ වෙන විදිහට අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයයි අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව වශයෙන් තබා ගත්තේ. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.